ඒකටත් අපිට දේකාවා. හලෙලූයා. හොඳයි. මා කැමති අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ එක පේත්‍රස්ගේ යවුම් පත්‍රයට පෙරලා ගන්නවා නම් එක පේත්‍රස් යවුම් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ අපි දෙවෙනි පදයේ සිට බලන්න යනවා. ආත්මයන් වහන්සේගේ පිරිසිදු කිරීමෙන් කීකරු වීමටත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ඉස්රු ලැබීමටත් පියෝ දෙවියන් වහන්සේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට තෝරා ගනු ලැබුවන්ට ලියා එවන වගනම් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩි වේවා. ස්වාමිනී දැසරගේ වචන තුල සෙනගගේ ජීවිත වලට ප්‍රකාශ වූ මැනව කතා කළ මැනව වචනේ තේරුම් ගන්න ඥානය දැනගන්න ප්‍රඥාව බුද්ධිය කෙනෙක්ට තුල මැනව. අසන වචනය ක්‍රියාවට නගන්න කීකරුකම යටහත්කම තුන මැනව. ස්වාමිනී ඒ වචන තුල ජීවත් වෙන්න ශුද්ධාත්ම දිවිනේ එක එකනම මෙහිව මැනව. වචනද වචනේ අසන සෑමද ඔබට බාරයි. ඔබගේ සේවකයා බාර වෙනවා කතා කරන්න. සියලු ගෞරවය ස්තුතිය ප්‍රශංසාව නමස්කාරය ඔබටයි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය මේ යම් පත්‍රය ලියන්නේ කාටද? මේ යම් පත්‍රය ලියන්නේ ආත්මයන් වහන්සේගේ පිරිසිදු කිරීමෙන්. මේ යම් පත්‍රය ලියන්නේ ආත්මයන් වහන්සේ විසින් පිරිසිදු කරනු ලබන ජීවිතවලට. කොහොමද අපි ආත්මයන් වහන්සේ පිරිසිදු කරන්නේ? සුදු පාලතුමා කොලොසිවරු ලියද්දී නම් කියනවා කොලොසි 3 වෙනි පරිච්ඡේදයේ නබලා ක්‍රිස්තුස් වහන්සේ සමග නැකටුණු සේක් නම් උසස් ස්ථානයේ තිබෙන දේවල් කල්පනා කරන්න. ඒ වගේම සුදු පාලතුමා ගලාතිවරු ලියද්දී නම් කියනවා ආත්මයන් වහන්සේ කරුණකරගෙන හැසිරෙන්න එවිට නබලා මාන්තේ තෘෂ්ණාවල් සම්පූර්ණ කරන්නේ නැහැ. ආත්මයන් වහන්සේ විසින් ගෙන යන ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ දරුවෝය. බය උපදවන දාස්කමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබාගත් උනම් එයින් අපි අබ්බා පියාණෙනි කියා උන්වහන්සේට හඬගස්සමු. මෙන්න මෙබඳු අය තමයි ආත්මයන් වහන්සේ විසින් පිරිසිදු කරනු ලබන ජීවිත. ତොර මේක ලියන්නේ ආත්මයන් වහන්සේ විසින් පිරිසිදු කිරීමෙන් කීකරු වීමට. තොර ආත්මයන් වහන්සේ විසින් පිරිසිදු කළාම අපේ ජීවිත තුළ පළවෙනි කාරණාව තමයි අපි උන්වහන්සේට කීකරු වෙනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය අපි උන්වහන්සේට කීකරු වෙන්න ඕනේ. අපි ලෝකේ ඉන්න කාලේ අපි එකිනෙක කෙනා ගහන බෙරපද වලට අපි නැටුවා. අපි සමහර විට මෙහෙව්වේ එක එක මිනිස්සු. අපිව මෙහෙව්වේ පාපය. අපිව මෙහෙව්වේ සතුරා. නමුත් අපි ආත්මයන් වහන්සේ විසින් අපිව පිරිසිදු කරනු ලැබුවා නම් මේ ආත්මයන් වහන්සේ විසින් පිරිසිදු කරනු ලැබුණා කියලා කියන ආත්මයන් වහන්සේ තමයි අපිව පවිත්‍ර කරන්නේ. අපි සැනසුම් කරුවා. ජේසුස් වහන්සේ කිව්වා මම නුඹලා සමග සිටින පිරිස මම සැනසිලිකාරයෙක් වෙනවා. උන්වහන්සේ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ. උන්වහන්සේ ආකල නුඹලාට පාපය ගැනද විනිශ්චය ගැනද හංගවා දෙනවා ඇත. ආත්මයන් වහන්සේ අප තුළ සිටිනවා නම් අපිට උන්වහන්සේ පාපයත් විනිශ්චයත් උන්වහන්සේ හංගවා දෙනවා. අපි පව් කරන්නේ නැහැ. ඒ හේතුව ආත්මයන් වහන්සේ අපිට ඉඟි කරනවා මේ දේ පාපයයි. අද ගොඩක් අය පව් කරන්නේ ආත්මයන් වහන්සේට අවනත නොවි. ආත්මයන් වහන්සේට දුක් දීලා ආත්මයන් වහන්සේ කතා කරනවා මේ දේ කරන්න එපා කියලා. නමුත් කුමක්ද කරන්නේ? ආත්මයන් වහන්සේට අවනත නොවි, ආත්මයන් වහන්සේට කීකරු නොවි මිනිසයා නිර්භීතව පව් කරනවා. නිර්භීතව උන්වහන්සේගේ සිත රිදවනවා. අපි ආත්මයන් වහන්සේ විසින් පිරිසිදු කරනු ලැබුවා නම් අප තුළ තිබෙන්න ඕනේ පළවෙනි දේ තමයි අපි කීකරුකම. ස්වාමිනේ ඔබ වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. සුදු පාවුල්තුමා නම් කියනවා මගේ ජීවත් වීම නම් ක්‍රිස්තුස් වහන්සේ දේශාය මට මරණය ලාභය. අපි හැමෝම විය යුත්තේ ඒකයි. අපේ ජීවත් වීම ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ
අපිට මරණේ ලාභයක්. ඒ මරණේ ලාභයක් වෙන්නේ. ඒ මරණේ ලාභයක් වෙන්නේ මරණය මොකද්ද ලැබෙන ලාභය? කිතුනුවන මරණේ ලාභයක්. එයි කිතුනුව මැරෙන්නේ නැහැ. මේ මරණය කියන වචනය ඇවිල්ලා ඒක වැරදි. මරණය ලැබෙන්නේ සදාකාලික මරණ නිරේ. මේ ලෝකේ මරණය කියන්නේ සමාදානයේ සැතපීමක්. සමාදානයේ සැතපීමක්. මේ සමාදානයේ සැතපෙන අය සුදු ලියවිල්ලේ සුදු පාල්තුමා කොරින්ති බණ්ඩු ලියද්දී පළවෙනි යාම් පත්‍රයේ 15 වෙනි පරිච්ඡේදය නම් කියනවා අපි අන්තිම හොරණෑ පිවිති ඇසිපිය හෙල්න ෂෙනකින් අපිව නැගටු ලබන කුමකටද? විනිශ්චාතන ඉදිරියේ සිට ගන්න පිණිස. එනිසා ප්‍රියාදර සහෝදරය සහෝදරියනි අපිව උන්වහන්සේ විසින් පිරිසුදු කරලා තිබෙනවා. එහෙනම් පළවෙනි තමයි කීකරු වීම. කීකරු වීමටත් ස්වාමීන් වහන්සේට අපි කීකරු වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ අපිට කරන්න කියන්නේ මොකද්ද? අපි ඒ දේ කළ යුතුයි. කරන්න එපා කියන්නේ මොකද්ද? අපි ඒ දේ නොකළ යුතුයි. අද බොහෝ විට පව් කරන මිනිස්සු දෙවියන් වහන්සේට කීකරු නැතුවයි. එක යොහන් යවුම් පත්‍රයේ 3 වෙනි පරිච්ඡේදයෙන් කියන දෙවියන් වහන්සේ තුල සිටින අයට පව් කරන්න බෑ. එන පව් කරනවනේ. පව් කරනවනේ. දෙවියන්ගේ වචනෙන් කියන ස්වාමින් වහන්සේ තුල සිටින්නන්ට පව් කරන්න බෑ. ඇයි හේතුව? දෙවියන් වහන්සේගේ බීජය ඔව් තුල පවතින නිසා. දෙවියන් වහන්සේගේ බීජය පවතිනවා. දෙවියන් වහන්සේගේ වචනේ පවතිනවා. වැරදි කරන්න යද්දී දෙවියන් වහන්සේගේ වචනය අපිට මතක් කර දෙනවා මේක පාපයයි කියලා. කීකරුකම නොමැතිකම තුල අපි පව් කරනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරී කීකරු වීමටත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ඉස්නු ලැබීමටත් පියෝ දෙවියන් වහන්සේගේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට අපිව මව්කුසේ පටන් නෙමෙයි තෝරගත්තේ. සමහරු කියනවා උන්වහන්සේ අපිව තෝරගත්තේ මව්කුසේ පටන්. ඒක යෙරමියාට කියන්නේ උන්වහන්සේ. යෙරමියාට කියනවා යෙරමියාව මව්කුසේ පටන් තෝරාගනු ලැබුවා. සේවයට. අනාගත වක්තෘ කෙනෙක් මෙන් සේවය කරන්නේ. නමුත් ප්‍රියාදර සහෝදරයෝ සහෝදරිය අපිව දෙවියන් වහන්සේ තෝරාගත්තේ ලෝකේ මවන්න ප්‍රථමෙන්. ලෝකයේ අත්තිවාරම් දමන්න ප්‍රථමයෙන් නුඹත් මා දෙවියන් වහන්සේගේ සිතුවිලි තුල සිටියා. උන්වහන්සේගේ පෙර දැන්වගෙන ප්‍රකාර තෝරාගෙන ලැබුවන්ට ලියා එවන වගන බාන අපි කොච්චර වාසනාවන්තද කියලා. උන්වහන්සේ අපිව පෙර දැනගැන්ම ප්‍රකාර ලෝකෙම වන්න ප්‍රථමයෙන් ලෝකයේ අත්තිවාරම් දමන්න ප්‍රථමයෙන් පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ ආසත් පොළවත් මවන්න ප්‍රථමයෙන් නුඹ මාව තෝරාගෙන ලැබුවා. ඒ තෝරාගෙන ලැබුවන්ට තමයි මේ යවුම් පත්‍රය ලියන්නේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරි මොනවද ලියන්නේ? පළවෙනි පරිච්ඡේදයේ අපි 18 වෙනි පදේ ඉඳන් බැලුවම ඉඳන් කියනවා මක්නිසාද නුඹලාගේ පියවරුන්ගේ ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ. මම පෙර දැනගැන්ම ප්‍රකාරව තෝරාගත්තේ කුමකටද? පියවරුන්ගේ ලැබුණෝ නිෂ්ඵල හැසිරීම ප්‍රකාරයට. මොකද්ද පියවරුන්ගේ ලැබුණ නිෂ්ඵල හැසිරීම? පියවරුන්ගේ පාපය තමයි පරම්පරා 4කට එන්නේ. පියවරුන්ගේ පාපය. පියවරු ඇඹුල් මිදිපල කනවා, දරුවන්ගේ දත් හිරි වැටෙනවා. මේක කුඩා දරුවන්ට යදාල. නුඹ ක්‍රිස්තුස් වහන්සේව නුඹ පිළිගත්තට පස්සේ නුඹගේ පියවරුන්ගේ පාපය නුඹ පිටට එන්නේ නැහැ. යම් කිසි කෙනෙක් කියන්න බෑ දෙවියන් වහන්සේ තුල ඉන්නවා නම් මට මගේ ජීවිතේට බලපාන්නේ මගේ පිය වංශයෙන් එන පාපය කියලා ඒක කියන්න බෑ. ඒ හේතුව ඒගොල්ලන්ව උන්වහන්සේ පවිත්‍ර කරලා තිබෙනවා. ඒ අය ඒ වරදට ඒගොල්ලන් යම් කිසි මාවත් තුල ගමන් කරනවා නම් ඒක ඒගොල්ලන්ගේ වරද. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය පෙර දැනගන්න ප්‍රකාරව තෝරාගෙන මක්නිසාද නුඹලා පියවරුන්ගේ ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදුණු ලැබුවේ රන් රිදී වැනි වූ දිරා යන දේවල් කර්ණ කොටගෙන නොවේ.
පරම්පරාගතක ශාපෙන් පාපෙන් උන්වහන්සේ අපිව මුදවගෙන තිබෙන්නේ රන් රිදී වැනි දේවල් වලින් නෙමෙයි. අද මිනිස්සු කුමක්ද කරන්නේ? දෙවියන් වහන්සේගෙන් ඔවුන්ගේ වරද සංගවා ගන්න ඔවුන් මොනවද කරන්නේ? අල්ලස් දෙනවා. රත්තරන් රිදී මුතුමැණික් කට්ට කුමණ්ඩල සුවඳ විලවුන් ඉටිපහන් මේවා ඇවිල්ලා අල්ලස්. නමුත් මේ දේවල් වලින් පියාදර සහෝදරය සහෝදරිය ඒ පරම්පරාගතක ශාපෙන් තමුගේ පාපෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිසා ඉඳන් කියනවා නුඹලා මුදුරු ලැබේ රන් රිදී වෙනු දිරා යන දේවල් කර්ණ කොටගෙන නොව කැලලක්වත් පළුද්දක්වත් නැති බැටල බැටවනන්ගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග ලේ කර්ණ කොටගෙන බව නුඹලා දන්නු. මයික හැමතිස්සම කියන්නේ අපි වටිනවා. අපිව මිල කරන්න බෑ. ළඟින් එක්කන අත දීලා කියන්න මාව මිල කරන්න බෑ. මාව මිල කරන්න බෑ. මිල කරන්න බෑ. ඒ හේතුව ක්‍රිස්තුස් වහන්සේගේ ලේ මිල කරන්න බෑ. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ඇවිල්ලා අධ්‍යාමීල නිර්මල ලේ. මම දැක්කද දවස් කීපෙක ඉස්සෙල්ලා දාලා තියෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ලෝගෝ හම්බුනායි කියලා. ඒව හම්බ වෙන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ කටුවටුඩු හම්බ වෙන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේට ගාපු හැන හම්බ වෙන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේව ඇන ගාපු කුරුසෙ හම්බ වෙන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේව ඔතපු රෙදි කෑලි හම්බ වෙන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඇඳපු ඇඳුම් හම්බ වෙන්නේ නැහැ. ඒව හම්බ වෙන්නේ නැහැ. ඒ මිනිස්සු ඇවිල්ලා මනස්කල්පිත දේවල් දාන්නේ. ඒව හම්බ වෙන්නේ නැත්තේ. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය වන මෝසෙස් මැරුණා. නමුත් අද වෙනතුරුත් මෝසෙස්ගේ මිනිහ කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ කවුරුත්. දෙවියන් වහන්සේ මෝසෙස්ව ගෙනිච්චා පිස්කා කඳු මුදුනට. මම එතනට ගිහිල්ලා තියෙනවා. එතන නැග්ගම මුළු පොරොන්දු දේශෙම පේනවා පිස්කා කන්දර නැග්ගම. දෙවියන් වහන්සේ පිස්කා කන්දර ගෙනියලා දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා මෝසෙස් මේ තමයි ආබ්‍රහම්ට ඊසාක්ට යාකොබ්ට නුඹගේ සෙනඟට දෙන්න පොරොන්දු නො කිරේනා මීපෙනී ගල්ලා යන දේශය. මොකද දෙවියන් වහන්සේ මෝසෙස්ට වචනයක් කියලා තිබුණා නුඹ පොරොන්දු දේශයේ දකිනවා විතරයි නුඹ ඒට ඇතුල් වෙන්නේ නැහැ. ඒ හේතුව හේමන්ත සහෝදරයා අපි ජේසුස් අපි දෙවියන් වහන්සේත් එක්ක ජේසුස් වහන්සේත් එක්ක පුත්‍රයන් වහන්සේ වන ත්‍රිේක දෙවියන් වහන්සේත් එක්ක අපි ප්‍රවේශමෙන් ගමන් කරන්න ඕනේ. උන්වහන්සේ තාමත්ම කරුණාවන්තයි. උන්වහන්සේ කෝප වෙන්න ප්‍රමාදයි. උන්වහන්සේ කෝප වුණොත් ඒ කෝපයේ ඉදිරියේ කාටවත් සිට ගන්න බෑ. උන්වහන්සේගේ ප්‍රේමවන්ත වගේම උන්වහන්සේගේ අනිත් පැත්තත් තිබෙනවා. එයි මේ දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වේ නුඹ පොරොන්දු දේශයට ඇතුල් වෙන්නේ නැහැ කියලා. මොකද එක තැනකට ආවම ඔවුන්ට වතුර නෑ බොන්න. බොන්න වතුර නෑ. දෙවියන් වහන්සේ මේ සෙනගව ගෙනල්ලා සෙනග ඉඳන් කියනවා අපිව ගෙනාවේ කුමකටද මේ කාන්තාරේ ගමනේ. සෙනග මෝසෙස් සමග උරණ වෙලා දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා මෝසෙස් ඔය තිබෙන පර්වතයට එකපාරක් ගසන්න. ඔබගේ සැරයටින් එකපාරක් ගසන්න. මෝසෙස් කුමක්ද කරන්නේ? සෙනග සමග උරණ වෙලා හිටියේ. ඔව් පර්වතයට පාරවල් දෙකක් ගැහුවා. වතුර ආවා. සෙනග වතුර බිව්වා. එතන මෙරිබා කියලා නමකුත් දැම්මා. නමුත් දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා ඔබ මගේ අනට අකීකරු වුණා. මෙච්චර අවුරුදු 40ක් දෙවියන් වහන්සේගේ සෙනග සමග කාන්තාරේ දුක් විඳ නින්දාපාස විඳ රැක් නෑ දවාලක් නෑ නින්දක් නැතුව දුක් විඳපු මෝසෙස්ට දෙවියන් වහන්සේ කියනවා නුඹ මගේ අනට අකීකරු වුණා. නුඹට පර්වතයට ගහන්න කිව්වේ එකපාරයි. නුඹ දෙපාරක් ගැහුවා. ඊට පස්සේ තමයි දෙවියන් වහන්සේ පිස්කා කඳු මුල් රිගිලා ඉඳන් කියන්නේ දෙවියන් වහන්සේ කියනවා නුඹ පොරොන්දු දේශයේ දකින්නවා විතරයි. නුඹ පොරොන්දු දේශයට ඇතුල් වන්නේ නැහැ. ඒ හේතුව දෙවියන් වහන්සේගේ අනසකට අකීකරු වුණා.
බයිබලයේ සඳහන් කරනවා දෙවියන් වහන්සේ මෝසෙස් මැරුණා. මෝසෙස්ම දෙවියන් වහන්සේ මොහොවාබ් දේශයේ උන්වහන්සේ කන්දක් මුදන උන්වහන්සේ මෝසෙස්ගේ මිනිය භූමි දානය කළයි කියලා. අද වෙනතුරුත් මෝසෙස්ගේ මිනිය කොහෙද කියන එක සොයාගන්න කිසි කෙනෙකුට බෑ. ඇයි දෙවියන් වහන්සේ ලෙස කළේ? ඔබ ගෙදර කියලා කියවන යුද්ධ පොත. යුද්ධ පොතේ ඉඳන් කියනවා මෝසෙස්ගේ මිනිය ගැන යක්ෂ විවාදයක් කළා. ඇයි මේ විවාදයක් කළේ? ඇයි දෙවියන් වහන්සේ මෝසෙස්ගේ මිනිය වැළලුවේ? කාටවත් දුන්නේ නැත්තේ? ඇයි යක්ෂ මේ මිනිය ගැන විවාද කළේ? ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ අකමැතිම දේ තමයි ආත්මික වෛශ්‍යකම. ආත්මික වෛශ්‍යකම කියලා කියන්නේ කුමක්ද? රූප නමස්කාරය. ආත්මික වෛශ්‍යකමේ පළවෙනි දේ තමයි රූප නමස්කාරය. දෙවියන් වහන්සේ මේක දේශ කරනවා. මොකද ඒ වෙලාවේ මෝසෙස්ගේ මිනිය ඊශ්‍රායල් ජනතාවට හම්බ වුණා නම් කුමක්ද කරන්නේ? ඔවුන් ඒක කල් තියාගන්න බෙහෙත් ද්‍රව්‍ය දල්වලා සුවඳ දල්වලා ඕකට නමස්කාර කරන්න පටන් ගන්නවා. මොකද ඔවුන් පිළිගත්තේ අපිව මිස්ර දේශයෙන් ගෙනාවව අපේ දෙයියෝ තමයි මේ මෝසෙස්. දෙවියන් වහන්සේ රූප නමස්කාර දෙවේශ කරන නිසා ඊශ්‍රායල් ජනතාව ඒ දේ කරන නිසා දෙවියන් වහන්සේ මොකද්ද කළේ? දෙවියන් වහන්සේ මෝසෙස්ගේ මිනිය උන්වහන්සේ වැළලුවා. අද වෙනතුරු දන්නේ නැහැ ඒක කොහෙද කියන්නේ. ඒ නිසා යේසුස් වහන්සේගේ රෙදි කෑලි නැහැ. යේසුස් වහන්සේගේ ඇන නැහැ. යේසුස් වහන්සේගේ කුරුස නැහැ. යේසුස් වහන්සේගේ ලෝගු නැහැ. මොකද ඒව දෙවියන් වහන්සේ තියන්නේ නැහැ. ඒව තිබ්බනම් මොකද වෙන්නේ? මිනිස්සු දෙවියන් වහන්සේට නෙමෙයි නමස්කාර කරන්නේ. ඒවටයි ගරු බුමන් කරන්නේ. ඒව එකක්වත් නැහැ. යේසුස් වහන්සේ කුරුසෙවත් නැහැ. ඒව ඔක්කොම උන්වහන්සේ අස්ථානගත කරලා තියෙන්නේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය. ඒ නිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි උන්වහන්සේ මුදවල තිබෙනවා. කුමකටද? උන්වහන්සේ අපි මුදවල ක්‍රිස්තුස් වහන්සේගේ අනාර්ග ලේ කර්ණකටගෙන බව නොබලා දන්නෝ. අපි උන්වහන්සේ මිලේට අරන් තිනවා. උන්වහන්සේගේ ලේ කර්ණකටගෙන ඒකයි අපි වටින්නේ. අපේ වටිනාකම අපි තේරුම් ගත යුතුව තිබෙනවා. අපිව ක්‍රිස්තුස් වහන්සේගේ ලේ අති අමීන නිර්මල ලේ මිල කරන්න බෑ වගේම කිතුණුවේගේ ජීවිතේ මිල කරන්න බෑ. කිතුණුවගේ ජීවිතේ මිල කරන්න බෑ. අද කිතුණුවා තමයි මේ ජීවිතේ අවතක්සේරු කරගෙන තිබෙන්නේ. අද කිතුණුවා තමයි සතුරාට නතු වෙලා තමාගේ ජීවිතේ වටිනාකම නැති කරගෙන අද මැසිවිලි දොඩන්නේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරි මම හැමතිස්සම කියන දෙයක් තමයි අපි ජයග්‍රාහක මිනිස්සු අපි ජයග්‍රාහක ජීවිත ගත කරන අය. මොකද උන්වහන්සේගේ ඒ අනර්ග ලේවලින් බව ඔබලා දන්නෝය. ලෝකේ මැවීමට පළමුවෙන් නියම කරන ලැබූ උන්වහන්සේව මලුන්ගෙන් නැගිටවා. එයි මේ ලෝකේ මවන්න ප්‍රතිමෙන් උන්වහන්සේව නියම කළේ. දැන් සමහරු අහන ප්‍රශ්නයක් තමයි දෙවියන් වහන්සේ දන්නේ නැද්ද ආදම් සායව පව කරනවා? ආදම් සායව පව කරන දෙවියන් වහන්සේ දන්නේ නැද්ද? ඒ දෙවියන් වහන්සේ දේ කරන්න ඉඩ හැරියේ. මිනිස්සු අහන ප්‍රශ්න. දෙවියන් වහන්සේ නැගිල්ල දික් කරන පිණිස දෙවියන් වහන්සේ පහතර දාන පිණිස නොහැදිලි වතුන් අහන ප්‍රශ්න. දෙවියන් වහන්සේ දන්නවා මනුෂ්‍ය පව කරන බව. දෙවියන් වහන්සේ දන්න නිසා තමයි මේ ලියවිල්ල සඳහන් කරලා තිබෙන්නේ. ලෝකේ මවන්න ප්‍රතිමෙන් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේව සූදානම් කළා. කුමකටද? මනුෂ්‍යගේ පාපය වෙනුවෙන් මැරෙන්න. මොකද උන්වහන්සේ කවදාකවත් මනුෂ්‍යගේ පෞද්ගලික නිදහසට ඇඟිලි ගහන්නේ නැහැ. නුඹගේ පෞද්ගලික නිදහසට මගේ පෞද්ගලික නිදහසට දෙවියන් වහන්සේ ඇඟිලි ගහන්නේ නැහැ. නුඹට මට ස්වාධීනව තීරණ ගන්න ඕන තරම් උන්වහන්සේ අයිතිය දීලා තිනවා. උන්වහන්සේ ඇවිල්ලා ඒව නතර කරන්නේ නැහැ. උන්වහන්සේ නතර කරන්නේ නැහැ. ඕන තරම් ස්වාධීනව තීරණ ගන්න පුළුවන්. නමුත් ප්‍රියාදර සහෝදරයා සහෝදරිය හැම දෙයකටම තියෙනවා ගණන් දීමක්. හැම දෙයකම තියෙනවා ප්‍රතිඵලයක්. දෙවියන් වහන්සේ ආදම් සහ ඒවගේ පෞද්ගලික නිදහසට ඇඟිලි ගැසුවේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ට කිව්වා මේ උයන මැද ගහක් දෙනවා. ඒ ගහේ ගෙඩි කන්න එපා. ඒ ගහේ ගෙඩි කාපු දාට ඔබලා සැබවින්ම නැසිනවා.
දෙවියන් වහන්සේ පාපය හංගවලා දුන්නා, දඬුවම හංගවලා දුන්නා. දෙවියන් වහන්සේ මනුෂ්‍ය පව් කරන්න යද්දී අනේ ඔක කරන්න එපා කියලා අතින් අල්ලලා ඒක නතර කරන්න යන්නේ නැහැ. මනුෂ්‍යයට ඕන තරම් තිබෙනවා නිදහස තීරණ ගන්න. නමුත් සරුංගලේ නූල තියනකම් විතරයි සරුංගලේ උඩ යන්නේ. එතනින් එහාට යන්න බෑ. මනුෂ්‍යයාට යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය පමණයි මනුෂ්‍යයාට යන්න තිබෙන්නේ. එතනින් එහාට මනුෂ්‍යගේ ප්‍රතිඵල භයානක වෙනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය. ආදම් සායව පව් කරනවා කියලා උන්වහන්සේ දන්නවා. දන්න නිසා තමයි මෙතන ලියවිලි සඳහන් කරන්නේ. ලෝකේ මවන්න ප්‍රතිවෙන් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේව සූදානම් කළා. කුමකටද? මිනිස්සන් අතේ පාපය වෙනුවෙන් මැරෙන ඕන මිනිසෙකුට පව් කළොත් උන්වහන්සේ තුල විසුදුම තිබෙනවා. නැවත දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙන්න. නමුත් උන්වහන්සේ මේම දෙයක් කියනවා. මොකද අපි දකිනවා යොහන් තුමාගේ සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදය තුල 38 අවුරුද්දක් ඔත්පලව සිටියා වූ මිනිසෙක් ගැන සඳහන් කරලා තිබෙනවා. 38 අවුරුද්දක් ඔත්පලව සිටියා. ඒ 38 අවුරුද්දක් ඔත්පලව සිටියේ එතන ඇවිල්ලා පොකුණා. තාම ඒ පොකුණ තිබුණා දැන් හිඳිලා. මං කීප පාරක් එතනට ගිහිල්ලා තියෙනවා. බෙතෙස්දා. එතන තියෙනවා මණ්ඩප. මෙතන වෙනවා අහස්කම. මොකද වෙන අහස්කම? අවුරුද්දකට වතාවක් දේවදූතෙක් ඇවිල්ලා මේ පොකුණේ වතුර දේවදූතයාගේ කටු වලින් කලබනවා. ඒ කලබන මොහොතේ බහින පළවෙනි මනුෂ්‍යයා සුව වෙනවා. එක්කෙනයි අවුරුද්දට. ඒක රෝගය සුව වෙනවා. මේ 38 අවුරුද්දක් ඔත්පලව සිටියා මේ මනුෂ්‍යයා අවුරුදු 38ක් බලා සිටියා. මොකද වතුර කලබන කල ඔව්ව පොකුණට බස්සන්න කෙනෙක් නැහැ. ඔව් අසරණයි. එතකොට තමයි යේසුස් වහන්සේ තන්ට ඇවිල්ලා උගෙන් අහන්නේ ඔබ සුවය ලබන්න කැමතිද? යේසුස් වහන්සේ ඔව්ට කියනවා ඔබගේ යහන රැගෙන යන්න. ඒ වෙලාවේ ඔව් සුව වුණා. ඊට පස්සේ ලියවිල්ල සඳහන් කරනවා ඔව්ව දේව මාලිගාවේදී උන්වහන්සේ දැකලා ඔව්ට කියනවා මීට වඩා නපුරක් සිදු නොවන පිණිස නුඹ තවත් පවුණු කරන්න. මීට වඩා නපුරක් සිදු නොවන පිණිස නුඹ තවත් පවුණු නොකරන්න. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, මනුෂ්‍යර යන්න පුළුවන් ප්‍රමාණයක් විතරයි. උන්වහන්සේ කියනවා තවත් පවුණු කරන්න. ඇයි හේතුව? ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, නොබව මාව අති අමිල නිර්මල ලේවලින් උන්වහන්සේ මිලකට අරන් තිබෙනවා. නොබත් මාත් ඇවිල්ලා ඊටමත් වටිනවා. අනර්ගයි. ඊටමත් අනර්ගයි. තවත් දුරට ඉඳන් කියනවා ලෝකෙම ඇවිවෙන පළමුවෙන් නියම කරන ලැබුණු උන්වහන්සේව මලුන්ගෙන් නැගිටවා උන්වහන්සේට මහිමය දුන්නා වූ දෙවියන් වහන්සේ කෙරේ උන්වහන්සේ කන්න බැඳගෙන අදහන්නව නොබලා උදෙසා උන්වහන්සේ කාලවල කෙලවරදී ප්‍රකාශ කරනු ලැබුසේක. මෙසේ නොබලා ඇතිහිල සහ බලාපොරොත්තුව දෙවියන් වහන්සේ කෙරේ ඇත්තේ. ඇදහිල්ල සහ බලාපොරොත්තුව. කිතුනාගේ ජීවිතය තුළ තිබෙන්න ඕනේ මේ කාරණා දෙක. ඇදහිල්ල තිබෙන්න ඕනේ, බලාපොරොත්තුව තිබෙන්න ඕනේ. මොකද ලියවිලි සඳහන් කරන බලාපොරොත්තුවක් නැති අන්නයමෙන් ශෝක නොවන්න. කිතුනුව ශෝක වෙනවා නම් නුඹට බලාපොරොත්තුවක් නැහැ. මොනම දෙයක් ගැනවත් ශෝක වන්න එපා. ඇයි හේතුව? බලාපොරොත්තුවක් නැති අන්නයමෙන් ශෝක නොවන්න. ඇයි හේතුව? අපිව ආත්මයන් වහන්සේ විසින් පිරිසිදු කරලා තිබෙනවා. අපි ආත්මයන් වහන්සේගේ පිරිසිදු කිරීම තුළ අපි කීකරුව උන්වහන්සේ සමග ගමන් කරනවා නම් කිසි දෙයක් ගැන ශෝක වෙන්න එපා. නුඹගේ ජීවිතය තුළ ඇති කරගන්න ඇදහිල්ල. ඒ මේ ඇදහිල්ල ඇති කරගන්න කියලා කියන්නේ. හේබ්‍රේ පොතේ ඉඳන් කියනවා ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න කිසිවෙකුට නොපුළුවන. ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ. අපේ ජීවිත තුළ අපි ගොඩනගාගත යුත්තේ ඇදහිල්ල. ප්‍රියාදර සහෝදරයා සහෝදරි, ඇදහිල්ල තිබෙන්න ඕනේ. ඇදහිල්ල සමග අපේ ජීවිතේ තියෙන බලාපොරොත්තුව. අපි ඇදහිල්ල තුල අපි ගමන් කරන දේ අපිට ලැබෙනවා. රෝගීට සුවය තිබෙනවා බලාපොරොත්තුව තුල.
ජීවිතේ හැම දෙයකටම අපි ඇදහිල්ල තුල ගමන් කරනවා නම් අපේ බලාපොරොත්තු ජීවිතේ ඉෂ්ට වෙනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරි මක්නිසාද ආත්මයන් වහන්සේගෙන් අපිව පිරිසිදු කරලා තිබෙනවා. ආත්මයන් වහන්සේගේ පිරිසිදු කරන්නේ කොහොමද? ආත්මයන් වහන්සේ තමයි අපිට පාපයේ විනිශ්චය හඟවා දෙන්නේ. උන්වහන්සේ අපිට පාපයේ විනිශ්චය හඟවා දෙද්දී අපි ස්වාමින් වහන්සේ තුල අපි හරි ගැස්සෙනවා. අපි උන්වහන්සේ සමග අපි ගමන් කරනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ඒ නිසා සුදු ලියවිල්ල තුල අපිට කියනවා 1 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය 13 වෙනි පදයේ මෙසේ කියනවා. මොනවද කියන්නේ? කවද නුඹලා යහපත් දේ ගැන ජූලිතව සිටින්නේ උනම් නුඹලාට අනතුරු කරන්නේ කවුද? ඒත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක් විඳින්නේ. නමුත් ආශිර්වාද ලද්දෝය. ඔවුන්ගේ බය ගැන්මට බය වෙන්නවත් කැළඹෙන්නවත් එපාය. මෙතන ඉඳන් කියනවා නුඹලා යහපත් දේ ගැන නුඹ ජූලිතව සිටිනවා නම් නුඹට අනතුරු කරන්න කිසිවෙකුට බෑ. මොකද යහපත් දේ ගැන ජූලිතව සිටින්නේ. අපි හැම මොහොතකම දෙවියන් වහන්සේගේ කාරණා ගැන අපි ජූලිතව සිටිනවා නම් අපි ස්වාමින් වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් අපි සොයනවා නම් ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ වචනේ නම් කියනවා අපිට අනතුරු කරන්න කාටවත් බෑ. අපිට අනතුරු කරන්න කාටවත් බෑ. ඇයි හේතුව? අපි උන්වහන්සේ තුල අපි ආශිර්වාදවත් මිනිස්සු. නුඹලාගේ සිත් වලින් ස්වාමින් වහන්සේ කොට ක්‍රිස්තුස් වහන්සේට ගෞරවය කරන්න. නුඹලා තුල ඇත්තව බලාපොරොත්තු වෙන නුඹලාගේ අසන සියල්ලට උත්තර දෙන්න නිතර සෑදී සිටින්න. ක්‍රිස්තුස් වහන්සේට ගෞරවය කරන්නලු අප තුල තිබෙන බලාපොරොත්තු අන් අයට කියන්නලු. මොකක්ද අප තුල තියෙන බලාපොරොත්තුව? ලෝකයේ අනිත් පැත්තට පෙරළුණත් අපිට විපතක් වෙන්නේ නැහැ. අපි විනිශ්චයේදී අපේ කාරණා අපි සම්පූර්ණ කරගන්නවා. ක්‍රිස්තුස් වහන්සේගේ මහිමවත් පැමිණීමේදී අපි උන්වහන්සේ සමග වලාකුළට එසවන ගනු ලබනවා. මේ ජීවිතයෙන් පස්සේ උන්වහන්සේ සමග සදාකාලයට අපි උන්වහන්සේ සමග ජීවත් වෙන්න යනවා. මේක තමයි අපේ ජීවිතේ තියෙන බලාපොරොත්තුව. මේ පොළවේ ජීවිතේ අපි මුක්ති විඳිනවා. මේ බලාපොරොත්තුව අන් අයට කියන්නලු. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මේ බලාපොරොත්තුව අන් අයට කියන්නලු. මේක තමයි අපේ ජීවිතය තුළ තිබෙන ප්‍රීතිය. අපි ජූලිතව සිටින්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය තවදුරටත් ඉඳන් කියනවා 17 වෙනි පදේ මක්නිසාද නුඹලා යහපත කර දුක් විඳීම දෙවියන් වහන්සේ කැමැත්ත නම් නපුර කර දුක් විඳීමට වඩා ඒක හොඳය. මක්නිසාද දෙවියන් වහන්සේ ළඟට පමුණුන පිණිස ධර්මිෂ්ඨ වූ ක්‍රිස්තුස් වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වද වින්දසේක. උන්වහන්සේ මාංශේ සම්බන්ධයෙන් මනු ලැබ ආත්මේ සම්බන්ධයෙන් ජීවත් කරනු ලැබුසේක. ප්‍රතිදින බලාපොරොත්තු ඒකයි. ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගෙන් නැගිටලා උන්වහන්සේ ජීවමානව සිටිනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපට තිබෙන බලාපොරොත්තුව එයයි. එනිසා ලියවිල්ල අපිට ආවාද කරනවා හැම මොහොතකම ස්වාමින් වහන්සේ තුල ප්‍රීතියෙන් සිටින්න. සුදු පාළුතුමා පිළිකුවරුන් නිකන් කියනවා නිතරම ප්‍රීතියෙන් සිටින්න. මොකද යේසුස් වහන්සේ දැන් කියවන බලා කනගාටු වෙන්න එපා, කනස්සලු වෙන්න එපා. කනගාටු වීමෙන් ඔබලාගේ උසට එක රියනක්වත් වැඩි කරගන්න ඔබලාට බෑ. ඒ නිසා කනගාටු වෙන්න එපා, කනස්සලු වෙන්න එපා. ධෛර්යමත්ව සිටින්න. නිතරම ප්‍රීති වෙන්න. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය නිතරම ප්‍රීති වෙන්න. සියලු දේ තුලදී ස්වාමින් වහන්සේට ස්තුති කරන්න. යාඥාවෙන් කන්නලව්වෙන් ඔබලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගතු දෙවියන් නොයෙකු දෙවියන් වහන්සේගේ සමාදානය නුඹලාගේ සිද්ද සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත. ප්‍රියාදර සහෝදරයා සල් මේක තමයි අපේ ජීවිතයේ තිබෙන බලාපොරොත්තුව. අපි කිතුණු ලියවිලා ගීතිකාවක් කියන කිතුණු මල් වාගේ අපි මල් වාගේ. අපි කියන්නේ කුඩා දරුවෝ මල් වාගේ කියලා. නමුත් කිතුණු මල් වාගේ. කිතුණු මල් වාගේ ස්වාමින් වහන්සේ අපිව ඒ ආකාරයෙන් සනසලා තිබෙන්නේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි ඊටමත්ම ප්‍රීතිමත් සෙනග. මේ ප්‍රීතිය තුල අපි සිටින්න ඕනේ. මොකද ක්‍රිස්තුස් වහන්සේ ඊටමත්ම ඉක්මනින් පැමිණෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ඊටමත්ම ඉක්මනින් පැමිණෙනවා. කී දෙනෙක් සූදානම්ද උන්වහන්සේගේ රහසිගත පැමිණීමේදී උන්වහන්සේ සමග යන්න? ටික දෙනයිද?
ක්‍රිස්තුස් වහන්සේගේ රහස්ගත පැමිණීමේ උන්වහන්සේ සමග වලාකුළු වලදී උන්වහන්සේව සම්මුඛ වෙන්න කී දෙනෙක් ලෑස්තිද? අපි හැමෝම ලෑස්ති. අපි හැමෝම ලෑස්ති උන්වහන්සේත් එක්ක යන්න. ප්‍රියාදර සහෝදරයෝ සහෝදරි උන්වහන්සේ තාමත් ඉක්මනින් එනවා. මේ සියලු දේවල් උන්වහන්සේ ලෝකෙම මවන්න ප්‍රතිමෙන් ක්‍රිස්තුස් වහන්සේව සූදානම් කරලා ලෝකෙම මවන්න ප්‍රතිමෙන් අපව තෝරගෙන උන්වහන්සේ ආත්මයන් වහන්සේගෙන් අපි පිරිසිදු කරලා මේ සියලු දේවල් උන්වහන්සේගේ කුණුන වෙන්නා වූ බීජවන වචනෙන් අපි උන්වහන්සේ නැවත උත්පාදනය කරලා මේ හැම දෙයක්ම කරලා තියෙන කුමකටද? ක්‍රිස්තුස් වහන්සේගේ රහසිගත පැමිණීමේදී උන්වහන්සේ සමග වලාකුළුද උන්වහන්සේව සම්මුඛ වෙන්නයි. උන්වහන්සේ ඉක්මනින් එනවා. අද අපි නම් දෙසින් දකිනවා උන්වහන්සේගේ දෙවෙනි ඊමට ඇත්තා වූ ලකුණු. සෝබාදන්න වෙනස්කම් අපි දකිනවා. සමහර තැන්වල භූමිකම්පාවල් අපි දකිනවා. අපි දකිනවා දුන් වලාපටල. මෙතෙන් දින කීපයකට ප්‍රථමයෙන් ලෙබනන් වල ලොකු ගින්නක් ආවා. ඒ ගින්න තුල අපි දැක්ක ආකාශයට ඇදෙන්නා වූ ඒ දුන් වලාපටල. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මෙවැනි අනතුරු විපත්ති අපි දකිනවා. යේසුස් වහන්සේ කියන මේව දකින්න කල උන්වහන්සේගේ ඊම ආසන්න බව දැනගන්න. එනිසා මේ කාලය තුල අපි ස්වාමින් වහන්සේට වඩා ලං වෙලා ස්වාමින් වහන්සේ සමග අපි ගමන් කරන්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපේ දිනුම නැති කරන්න අපි කිසිවෙකුට අපි ඉඩ දෙන්න නරකයි. අපේ දිනුම නැති කරන්න යක්ෂ උත්සාහ කරනවා. ඒ දිනුම නැති කරන්න කිසිවෙකුට අපි ඉඩ නොදිය යුතුයි. ඇයි හේතුව? අපිව ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ කන්න කොටගෙන අපිට ජයග්‍රහණය දුන්නා. මේ ජයග්‍රහණය තුල අපි ප්‍රීතිමත් වෙන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේගේ රහස්ගත පැමිණීමේදී උන්වහන්සේ සමග වලාකුළුට අපි එසවෙන්න ඕනේ. උන්වහන්සේව සම්මුඛ වෙන්න ඕනේ. එසේ නොවුනොත් අපිට ඇති වෙන්නේ හැඬීමත් දත් මිටි කෑමත් පමණයි. මොකද ක්‍රිස්තුස් වහන්සේ ඒක තමයි කියවර කන්‍යාවන් 10 දෙනාගේ උපමා කතාව. ජේසුස් වහන්සේ කෝ කන්‍යාවන් 10 දෙනෙක් සිටියා. 5 දෙනෙක් ඇවිල්ලා නුවණ තිබෙන අය. 5 දෙනෙක් ඇවිල්ලා නුවණ නැහැ. නුවණ නැත්තියන් කියලා සඳහන් කරලා තියෙනවා. ඔවුන් මනමාලයේ පෙරමගට යන්න ඔවුන් පහන් ලෑස්ති කරගෙන සිටියා. මේ ඊශ්‍රායලයේ ඉස්සර ඔවුන්ගේ ඒ මනමාලයේ පෙරමග බලා සිටින කොහොමද දන්නවද? ඔබ දැකලා තියෙනවද දැන් ඔය ආගමික චාරිත්‍ර අනුව ඔය ගම්වල අරගෙන යනවා ප්‍රතිමාවල්. ඒවට කියන වීදි යනවා කියන්නේ. ඒ වීදියන්දී මිනිස්සු ඒ පටන් ගන්න තැනට යන්නේ සමහර අය. ඔවුන්ගේ යන්නා වූ ඒ මග දෙපස ඉඳලා ඔවුන් සමහර වෙලාවට එතනට එකතු වෙනවා. එහෙම තමයි ගොඩක් අය කරන්නේ. මෙන්න මේ වගේ තමයි මනමාලය යන්නේ. මනමාලයේ පෙරමග බලාගෙන සිටිනවා බොහෝ මිනිස්සු. මනමාලය යන්නේ මධ්‍යම රාත්‍රියේ. එනිසා මිනිස්සු පහන් වලට තෙල් දාගෙන ඔවුන් සූදානම් වෙලා ඉන්නවා මනමාලයේ පෙරමගට යන්න. මනමාලය සමග පෙරමගට එකතු වෙන්න. මේ 5 දෙනා ගැන කතා කරන්නේ ඒ ආකාරයෙන් මේ 5 දෙනෙක් සිටියා. මේ 5 දෙනා තෙල් පුරවගෙන සිටියා. ඔවුන් තිල ලෑස්ති කරගෙන සිටියා මනමාලය සමග පෙරමග යන්න. තවත් 5 දෙනෙක් හිටියා ඔවුන් පහන් වලට තෙල් දාලා නැහැ. තිර ලෑස්ති කරගෙන නැහැ. ඔවුන් සිතුවා මනමාලයට ප්‍රමාදයි. මනමාලය එද්දී අපි තෙල් දාගෙන අපි සූදානම් වෙනවා කියලා. නමුත් මධ්‍යම රාත්‍රියේදී හඬක් ඇහෙනවා මනමාලය එනවා. මේ නුවණ නැතිව 5 දෙනා ලෑස්ති වෙලා හිටපු නැති 5 දෙනා මේ ලෑස්ති වෙලා සිටව 5 දෙනාට ඇවිල්ලා කියනවා අපිට තෙල් ටිකක් දෙන්න. නමුත් මේ 5 දෙනා ඉඳන් කියනවා නොබලාට තෙල් දුන්නොත් අපිට මදි වෙයි. විකුණන තැනට ගිහලා තෙල් ගන්න. ඔවුන් තෙල් ගන්න ගිහිල්ලා එද්දී ප්‍රියාදර සහෝදරයා සහෝදරේ මනමාලය ඇවිල්ලා මේ සූදානම් වෙලා සිටියව අයව අරගෙන ගිහිල්ලා දොරත් වසන ලදී. ලීවිලි සඳහන් කරලා දොරත් වසන ලදී. මේ 5 දෙනා ඇවිල්ලා දොරට තට්ටු කරනවා. ස්වාමිනී දොර අරින්න. මනමාලේ නම් කියනවා මම නොබලාව හඳුනන්නේ නැහැ. ඒතර සඳහන් කරන ඔවුන්ට ඇති වෙන්නේ හැඬීමත් දත් මිටි කෑමත් පමණයි. ඒ නිසා ප්‍රියාදර සහෝදරයන් සහෝදරී ආත්මයන් වහන්සේ විසින් අපිව පිරිසිදු කරලා තිබෙනවා.
ස්වාමින් වහන්සේගේ කුණුන වෙනෝ බීජ වලින් උන්වහන්සේ අපිව නැවත උත්පාදනය කරලා තිබෙනවා. උන්වහන්සේගේ අධ්‍යාමිල නිර්මල ලේ වලින් අපිව මිලේට අරන් තිබෙනවා. උන්වහන්සේ කියන ඇදහිල්ල බලාපොරොත්තු තුල නුඹලා ජීවත් වෙන්න ලෝකේ මවන්න ප්‍රතිබිම්බ නුඹලා තෝරාගත්තා. උන්වහන්සේ කියනවා මම ඉක්මනින් එනවා. නුඹලා පහන් වලට තෙල් දාගෙන නුඹලා සූදානමින් ඉන්න. මොකද මම එන පැය මොහොත කුමක්ද කියලා දන්නේ නැහැ. මම එනවා. ඉක්මනින් එනවා. විකසෙනවා. නුඹලා සූදානමින් සිටින්න. ප්‍රියාදර සහෝදරයා සහෝදරී අපි සූදානමින් සිටින්න ඕනේ. කොයි මොහොතක උන්වහන්සේ පැමිණෙයිද කියලා අපි කියන්න දන්නේ නැහැ. මේ මොහොතේ එන්න පුළුවන්. මේ මොහොතේ ආවම සභාවේ කී දෙනෙක් අතුරුදහන් වේද කියන අපි දන්නේ නැහැ. ඇයි? මොකද ක්‍රිස්තුස් වහන්සේගේ රහසිගත පැමිණීම සිදු වෙන්නේ මේ ගුරුත්වාකර්ෂණය අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවා. උන්වහන්සේ තෝරාගනු ලැබූ සෙනගව අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙන්නේ කොහොමද? ඔවුන්ව ගනු ලබනවා. ස්වාමින් වහන්සේ තුල සිටින අයව ඔවුන්ව ගනු ලබනවා. වලාකුළු වලට. අන්න ඒ දෙයට අපි අයිති වෙන්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරි ඒ දෙයට අපි අයිති නුනොත් කොහොමද සිදු වෙන්නේ? හැඬීමක් දක්මිටි කෑමක් පමණ අද සභාවල් තියෙනවා. දහස් ගණන් ලක්ෂ ගණන් ඉන්න සභාවල් තිබෙනවා. නමුත් ඔලු ගෙඩි නෙමෙයි. හැම සභාවක් ඇතුලේ තිබෙනවා අදෘශ්‍යමාන සභාවක්, යුනිවර්සල් චර්ච්. අදෘශ්‍යමාන සභාවක් තිබෙනවා. ඒ අදෘශ්‍යමාන සභාවට තමයි අපි අයිති වෙන්න ඕනේ. සමාජයේ ඒ අදෘශ්‍යමාන සභාවට අයිති 10 දෙනා වෙන්න පුළුවන්. අද අපේ ගොඩක් 5000 10000 ඉන්න සභාවල් හදනවා. මොකටද? ප්‍රියාදර සහෝදරයා සහෝදර ඔලුගෙඩි නෙමෙයි ඕනේ. ඔලුගෙඩි නෙමෙයි ඕනේ. ඒ රහසිගත සභාවයි ගොඩනගන්න ඕනේ. හැම සභාවක් ඇතුළෙම තිබෙනවා රහසිගත සභාවක්. අන්න ඒ සභාව ගෙනියන්න තමයි ක්‍රිස්තුස් වහන්සේ එන්නේ. ඒ ඔක්කොම අයිති වෙන්නේ නැති වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේට ආත්මෙන් සැබෑකමෙන් ආදරය කරන නමස්කාර කරන ස්වාමින් වහන්සේගේ වචනට වෙවුලන ස්වාමින් වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේට කීකරු ගමන් කරන ඒ සෙනගව ගෙනියන්න උන්වහන්සේ එනවා. අන්න ඒ සභාවට අපි ඇතුල් වෙන්න ඕනේ. කොච්චර ඔලුගෙඩි තිබුණත් වැඩක් නැහැ. ඒ සභාවට අයිති වුණොත් ප්‍රියාදර සහෝදරයෝ ඒක තමයි රහසිගත සභාව, අදෘශ්‍යමාන සභාව. ඒ සභාවට අපි ඇතුල් වෙන්න ඕනේ. අන්න ඒ සභාව ගෙනියන්න එනවා. ඒක මම කිව්වේ. ආවොත් කී දෙනෙක් මෙතනින් අතුරුදහන් වෙයිද දන්නේ නැහැ. අපි ඔක්කොම උන්වහන්සේගේ රහසිගත පැමිණෙන උන්වහන්සේත් එක්ක යන්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි ඒ සඳහා අපි ගොඩ නැගෙන්න ඕනේ. උන්වහන්සේ අපේ ජීවිතේ මූලික දේ කර තිබෙනවා. උන්වහන්සේ ආත්මයන් වහන්සේ විසින් අපිව පිරිසිදු කරලා තිබෙනවා. උන්වහන්සේගේ වචනෙන් අපි උත්පාදනය කරලා තිබෙනවා. උන්වහන්සේ ආත්මයන් වහන්සේ ලැබිට අධිකාරයක් අපිට දීලා තිනවා. ලෝකේ මවන්න ප්‍රතිපල අපි තෝරගෙන තිබෙනවා. උන්වහන්සේ මූලික සියලු දේවල් කරලා තිබෙනවා. එහෙනම් අද අපිට තිබෙන්නේ කුමක්ද? අපිට තිබෙන්නේ උන්වහන්සේ සමග ජීවත් වීමයි. උන්වහන්සේගේ ආඥා ශික්ෂාව ආරක්ෂා කරමින් උන්වහන්සේ සමග ජීවත් වීමයි. අන්න ඒ බලාපොරොත්තුව ගැන තමයි කියන්න කියලා කියන්නේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරි උන්වහන්සේ තාමත්ම ඉක්මනින් එනවා. උන්වහන්සේ ඉක්මනින් එනවා. අපි උන්වහන්සේ සමග යන්න සූදානම් වෙන්න ඕනේ. මේ උතුම් උදෑසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරනසේකවා. අපි නැගිට සිටිමු. අපි නැගිටලා අපේ ඇස් වසාගෙන අපේ ඉස පහත් කරගමු. අපේ ඉස පහත් කරගමු. මම කල්පනා කළා දේශනා කරන්නේ මොනවද? මොකද මම දේශනාවට ඇත්තටම ලෑස්ති උනේ නැහැ. මොකද අද මම පාස්ටර් බෝල්ටට කිව්වා දේශනා කරන්න කියලා. පාස්ටර් බෝල්ට අදිස්සියේ දේහමයකට යන්න වුණා දුර. ඒ නිසා අපි ඒකට යවන්න ඕනේ. අය ඔව් යන්න ඕනේ. ඔහුගෙන් ඒ සේවයතන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඊයේ කෝල් කළා නංගෝ හදිස්සියේ මෙම යනවා කියලා. ඉතින් ඊට පස්සේ මොනවද මම දේශනා කරන්න කියලා මම ස්වාමීන් වහන්සේගෙන් ඇසුවා. මොකද මම දේශනාවට ලෑස්ති වෙන්නේ අද ඉඳලා තමයි ඊළඟ ඉරිදට මම ලෑස්ති වෙන්නේ. අද ඉඳලා ලෑස්ති වෙන්නේ ඊළඟ ඉරිදට. නමුත් ස්වාමීන් වහන්සේ අද උදෑසන මට දුන්න පණිවිඩය තමයි මම සභාවට ප්‍රකාශ කළේ.
එනිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ක්‍රිස්තුස් වහන්සේ තාමත් ඉක්මනින් එනවා. ඔබ සූදානම් වන්න. ඔබ සූදානම් වන්න. අපි නම් දෙසින් අපි දකිනවා උන්වහන්සේගේ ඊමට ලකුණු. මූලික දේවල් උන්වහන්සේ කරලා තිබෙනවා. ඔබ මෙනෙහි කරලා බලන්න. ඒ අදෘශ්‍යමාන සභාවට ඔබ ආයිතිද? හැම සභාවක් ඇතුලේ කොච්චර ඔලුගෙන සිටියත් 5000ක් ඉන්න පුළුවන්, 10000ක් ඉන්න පුළුවන්, 15000ක් ඉන්න පුළුවන්. ඒ සෙනග දැකලා උදම් වනන්න පුළුවන් මගේ සභාවේ මෙච්චර සෙනගක් ඉන්නවයි කියලා. නමුත් ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, ඒ සභාවේ ඇතුලේ කී දෙනාද ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ රහස්ගත පැමිණීමේදී උන්වහන්සේ සමග යන්න? උන්වහන්සේ සමග යන්න. අන්නේ සභාවට අපි අයිති වෙන්න ඕනේ. නොබේ සභාවට දායිති. නොබේ සභාවට දායිති. ඒ සභාවට අයිති නම් අයිති වෙන්න නම් අපි ස්වාමීන් වහන්සේ තුල අපි ජීවත් වෙන්න ඕනේ. අපි උසස් ස්ථානයේ තිබෙන දේවල් කල්පනා කරන්න ඕනේ. උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න ඕනේ. ස්වාමීන් වහන්සේගේ වචන මත ජීවිත ගොඩනගන්න ඕනේ. මොන දේ ආවත් උන්වහන්සේ සමග ගමන් කරන්න ඕනේ. ආත්මයන් වහන්සේ තුල හැසිරෙන්න ඕනේ. බලාපොරොත්තුවක් තිබෙනවා. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ රහස්ගත පැමිණීමේදී උන්වහන්සේ සමග යන අද ගොඩාක් අය සැපසෙල්ලමට පුරුදු වෙලා තිබෙනවා. මේක යක්ෂයා කරලා තිබෙන දේ. අද සභාවල පවා අද සැපසෙල්ලමට අද යොමු වෙලා තිබෙනවා. සැපසෙල්ලමට. ඒ නිසා සභාවල් ලෞකික වෙලා තිබෙනවා. ඒ ලෞකික සභාව ගෙනියන්න නෙමෙයි උන්වහන්සේ එන්නේ. ආත්මික සභාවක් ගෙනියන්නයි එන්නේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, නිරන්තරයෙන්ම හොයන්න ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත්. හාලෙලූයා. සදාකාලික දෙවියනේ, අද වචන ගැන ස්තුති. වචනේ හැම කෙනෙක්ම සිත් තුළ පළදරලා ඒ අනුව ජීවත් වෙන ගමන් කරන්න ඔබගේ මහත් වූ කරුණාව දෙන්න. Jesus Christus වහන්සේගේ නාමයෙන් ආමේන්. හාලෙලූයා. සමාදන් ප්‍රතිපද පුදු කරන්න. සැප්තැම්බර් 26 නේද රසික? 26 නේද? සැප්තැම්බර් 26 වෙනිදා